මේ ලෝස් වල මුල්ම ටික කියන්න ඔයගලන්ට මේ ලෝස් පාවිච්චි කරනකොට ඔයගලන්ට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න ඕනේ. එකක් තමයි මේ AND කියන ඔපරේෂන් එක පාවිච්චි කරලා ඉගෙන ගන්නවා. අනිත් ක්‍රමය තමයි O කියන ෆෝම් එක. එතකොට මේ පළවෙනි ලෝ එක හැද අනිත් සියලුම ලෝස් වලට කොටස් දෙකක් එනවා. ඉතින් හැම ලෝ එකක්ම ඉගෙන ගන්න වෙන්නේ ඔයගලන්ට කොටස් දෙකකින්. එතකොට මේ ලෝ ඉගෙන ගන්නේ ඔයගොල්ලෝ ලොකු බූලිය ප්‍රකාශනයක් ගත්තොත් ඒක සුළු කරගන්න. සුළු කරගන්න ඒද කියලා හොත් ඒකේ තියෙනම තමයි අපි ලොකු සර්කිට් එකක් හදන්න ගන්න වියදම අඩු කරගන්න පුළුවන් සර්කිට් එක පුංචි වුණොත්. හැබැයි තර්කය ලොජික් එක එකයි. දැන් මම ගත්තොත් එහෙම 2 දන්න 3 ගුණ කිරීම 4 කියන එක අපිට ලියන්න පුළුවන්. අපි 2 දන්න 3 කියන එක වරහන් කරොත් ගුණ කිරීම 4 කියලා කිව්වොත් ඒකේ තේරුම තමයි 2ට 3ක් එකතු කරලා 4ෙන් ගුණ කරනවා කියන එක. එහෙම නැත්නම් අපිට පුළුවන් 5 ගුණ කිරීම 4 ගන්න. එතකොට 5 ගුණ කිරීම 4 ගත්තොත් එක ඔපරේෂන් එකක් තියෙන්නේ. 2 දන්න 3 බ්‍රැකට්ස් දාලා 4ෙන් ගුණ කරනවා කියලා ගත්තොත් ඒකේ තේරුම තමයි එතන ඔපරේෂන් දෙකක් සිද්ධ වෙනවා. එතකොට අපි බෝලින් සර්කිට් එකක් හදනකොට මේ සර්කිට් එකේ තියෙන ඔපරේටර්ස් ප්‍රමාණය වැඩි නම් අපිට ගන්න පුළුවන් ගේට්ස් ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් ගේට්ස් ප්‍රමාණය වැඩි වුණාම අපේ කොස්ට් එක වැඩි වෙනවා. ඒතර ප්‍රමාණය විශාල වෙනවා ෆිසිකලි. ඒ හින්දා අපි කරන්නේ ඒ ලොජික් එක තියෙන විදිහටම ලොජික් එක වෙනසක් වෙන්න බෑ. එතකොට ලැබෙන අවුට්පුට් එක වෙනසක් වෙන්නත් බෑ. ඒ ලොජික් එක එහෙම්ම තියාගෙන අපි ඒ එක්ස්ප්‍රෙෂන් එක පුංචි කරනවා. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ලෝස් මතකද? අපි ගත්තොත් එම ත්‍රිකෝණයක කෝණ තුනේ IQ 180 කියන්නේ. ඒක අපි ප්‍රභේයක් කියලා ඉගෙන ගත්තා. ත්‍රිකෝණයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. ඒකත් ලෝ එකක්. මෙන්න මේ ඉගෙන ගත්ත ජ්‍යාමිතියේදී. හරිද? ඒ වගේම මේ බූලින් වලත් ඉගෙන ගන්න තියෙනවා ලෝස්. මේ ලෝ ඉගෙනගෙන අපිට පුළුවන් බූලින් ප්‍රකාශනයක නැත්නම් එක්ස්ප්‍රෙෂන් එකක කොටස් අඩු කරලා නැත්නම් ඒක සිම්ප්ලිෆයි කරලා සංකීර්ණ බව අඩු කරලා ඒ ලොජික් එකම ක්‍රියාත්මක කරන්න. එතකොට මේ ලෝ පාවිච්චි කරන්නේ එක එක අවස්ථාවල එක එක විදිහට. ඒතර කාටවත් කියන්න බෑ මේ ලෝ එක තමයි මේකේ තියෙන්නේ කියලා. ඒක භාවිත කරන විදිහ අනුව වෙනස් වෙනවා. එක එකනා භාවිත කරන ස්වරූපය අනුව වෙනස් වෙනවා. මේ ඩබල් කම්ප්ලිමෙන්ටේෂන් කියන ලෝ එක මම ගත්තොත් මේකේ තේරුම තමයි අපි ඉන්පුට් එකක් දුන්නට පස්සේ ලැබෙන ඉන්පුට් එකේ අවුට්පුට් එක ගන්න වෙන්නේ එක අවුට්පුට් එකක්නේ. ඒතර ඒක අවුට්පුට් එකක් ගන්නකොට not කියන ඔපරේෂන් එකේ a කියලා ඉන්පුට් කරොත් ලැබෙන්නේ a bar. එතකොට මේක නැවත not එකකින් යවුවොත් ඒකේ තේරුම තමයි ඩබල් කම්ප්ලිමෙන්ටේෂන් කියන එක. නැත්නම් not a කියන එක. ඒතර ලැබෙන්නේ නැවතත් a. ඒ නොවන not a කියලා ආපහු not දුන්නොත් ඉන්නේ ඒව කියන අගය තමයි. නැත්නම් අපි දුන්නාගෙම තමයි අවුට්පුට් වෙලා ඉන්නේ. ඒක ලෝ එකක්. මේ ලෝ එක අපිට ඕන වෙන සමහර සුළු කිරීමවලදී එක්ස්ප්‍රෙෂන් එකේ තියෙන කොටස් අඩු කරගන්න. right. ඊළඟ එතන මේ පළවෙනි එකේ විතර එක ක්‍රමයක් තියෙන්නේ. මේක AND හෝ not o කියන එක නෙවෙයි. මේකේ තියෙන වෙනම not එකක් විතරයි. අනිත් හැම මේ ඔයගොල්ලෝ වෙන මෙතනින් මෙහාට පාවිච්චි කරන සියලුම ලෝස් වල කොටස් දෙකක් තියෙනවා. පහළට යද්දි පේන ඔයගලට කොටස් දෙකක් පාවිච්චි කරන හැම ලෝ එකකම. එහෙනම් මම පළවෙනි ලෝ එක ගන්න තියරම් 1 කියන එක මේ ඩෝස් වල නම් දීලා තියෙනවා. මේ නම් මතක තියාගන්න අත්‍යවශ්‍යම නැහැ. කෙනෙක්ට නම මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝ එකේ තියෙන එක්ස්ප්‍රෙෂන් එක මතක තියාගන්න පුළුවන්. දෙකම එකයි. අවුරුදු නම මතක තියාගන්නවා නම් නම ලියන්න ඕන. ලෝ එකේ එක්ස්ප්‍රෙෂන් එක මතක තියාගන්නවා නම් මේ එක්ස්ප්‍රෙෂන් එක ලියන්න පුළුවන්. ඉතින් කොමන් ආකාරයක ලියනකොට අපි ලියන විදිහ තමයි මේ දීලා තියෙන්නේ වලට. බෝලින් විචල් එකක් එහෙම නැත්නම් දෙකක් එහෙම නැත්නම් තුනක් තමයි ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ලෝ එකකට. විචල් හතරක ඒවා ඔයගලන්ට විභාගයට එන්නේ නැහැ. ඒකට ඔයගලන් අලුත් සිලබස් එක තියෙන්නේ විචල් තුනකට පාවිච්චි කරන එක්ස්ප්‍රෙෂන් විතරයි. හතරක් කරන්න එපා කොහරි ඉගෙනුත් දැනගෙන ඉන්න එක හතරක් නැහැ අලුත් සිලබස් එකට. විචල් තුනේ ඔපරේෂන්ස් තමයි ඔයගලන්ට තියෙන්නේ එක්ස්ප්‍රෙෂන්ස්. මේ තීරම් 1 වලින් අපි කරන්නේ හොඳට බලාගන්න කොටස් දෙක. මෙතන තියෙන බිඳුව කියන්නේ නැත්නම් 0 සහ a කියන විචල්්‍ය දෙක. ඒතර එකක් බූලින් වැලියු එකක් අනික බූලින් විචල්්‍යයක්. ඉතින් අපි හිතමුකෝ මෙතන බිඳුව තිබිලා a වලට බිඳුවට උත්තරේ මොකක්ද? AND එකේදී දෙකම ඉන්පුට් දෙකම 0 වෙලා. එහෙනම් AND කියන එක අපි අර්ථයක් කිව්වා සියලුම ඉන්පුට්ස් 1 වුණොත් විතර අවුට්පුට් එක 1 වෙන්නේ. අන් හැම වෙලාවෙම අනිත් හැම වෙලාවෙම අවුට්පුට් එක බිඳුව වෙනවා. එහෙමනම් මට බිඳුව තියෙන අවස්ථාව ගන්න වෙන්නේ බිඳුව තියෙන අවස්ථාවක් තියෙන හින්දා අපිට ගන්න වෙන්නේ අවුට්පුට් එක හැම වෙලාවෙම මේකේ බිඳුව වෙනවා කියලා.
එක අවස්ථාවක් අනිවාර්යෙන් බිඳුව වෙලා තියෙන හින්දා. හැබැයි ඒ වෙලාවගේ වෙනස් වෙන්න පුළුවන්. එක වෙලාවක බිඳුව වෙනවා අනිත් වෙලාවෙ එක වෙනවා. එහෙනම් මේකේ තියෙන පුළුවන් අවස්ථා දෙකයි මොකද්ද? බිඳුව සහ බිඳුව එක කියන අවස්ථා දෙක. මේ අවස්ථා දෙකේදී වෙන්නේ හැම වෙලාවෙම අවුට්පුට් එක බිඳුව වෙනවා. එක ඉන්පුට් එකක් බිඳුව වෙලා තියෙන හින්දා සූත්‍රය දීලා තියෙන විදිහට. ඒතර මේක පොඩි සර්කිට් එකකට බැලුවොත් මේ වගේ පෙන්වන්න පුළුවන්. ඒතර මේක බිඳුව තින්දා ඕපන් වෙලා තියෙන සර්කිට් එක විදිහට පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේක හැම වෙලාවෙම අවුට්පුට් එක 0 වෙනවා. ඒකේ ක්ලෝස් වෙන අවස්ථාව තමයි මේක එකක් වහලා තියෙන අවස්ථාව මේ තියෙන්නේ. මේක පැරලල් යන එක සමාන්තර යන එක 1 a. ඒතර අපි O එකේදී ඉගෙන ගත්තා එක ඉන්පුට් එකක් හරි සත්‍ය වෙනවා නම් අවුට්පුට් එක එකයි කියලා. එහෙනම් අර මුලින්ම ඉගෙන ගත්ත ඔපරේටර්ස් වල අර්ථ දැක්වීම දෙකක් වෙනවා හැම වෙලාවෙම මතක තියාගන්න. මේ ඔපරේටර්ස් තුන not and සහ O කියන ඔපරේටර්ස් තුනේ අර්ථ දැක්වීම තමයි දිගටම මේ පාඩමේ තියෙන්නේ කොහෙ ගියත්. එතකොට අපි O එක අර්ථ දැක්වුවේ කොහොමද? එක ඉන්පුට් එකක් හරි 1 වෙනවා නම් අවුට්පුට් එක 1. එහෙනම් මේක එක කියන එකක් දීලා තියෙනවා. මේ ඒ වෙලාවේ මොන වුණත් එක්කෝ බිඳුව වෙන්න පුළුවන් එහෙම නැත්නම් එක වෙන්න පුළුවන්. අවස්ථා දෙකක් තියෙන පුළුවන් එක ඉන්පුට් එකකට. එහෙනම් ඒ අවස්ථා දෙකකින් ඕනේ අවස්ථාවකදී මේක අවුට්පුට් එක එකක් බවට පත් වෙනවා. right. එතන මේකේ සර්කිට් එකක් විදිහට පෙන්නුවොත් එන මේ විදිහට අපිට ගන්න පුළුවන් මේ A කියන එක on off වුණත් අවුට්පුට් එක මේ පැත්තෙන් සර්කිට් එක සම්බන්ධ වෙනින්දා අනිවාර්යයෙන්ම එකක් බවට පත් වෙනවා. නැත්නම් ඔන්න තියෙන මේකෙදි ඉස්සලකෙදි මේ පැත්ත ඕපන් එක වෙලා තියෙන ඉඳලා මේක on off කරාට ඒ වෙලාවගේ වැඩක් වෙන්නේ නැහැ. මේක ඕපන් වෙලා තියෙන ඉඳලා. හරි. ඊළඟ ලෝ එක දැන් මේ ලෝ එකේ මම කියලා දුන්නා කොටස් දෙකක්. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ වර්ගයේ આવොත් ඒ උත්තරේ මේ විදිහට ලියා ගන්නයි මේ වර්ගය. ඒතර මේ දෙකම එකම වර්ගයේ. තියරම් 1 කියන වර්ගය තමයි මේ ලෝස් දෙකම තියෙන්නේ. ඊළඟට මේ ඉන්නර්ස් එලිමන්ට්ස් කියන එකේ බලමු. ඒකෙදි වෙන දේ. ඒතර මේ ලෝ එකේ නම මතක තියාගන්න. එහෙම නැත්නම් සූත්‍රය මතක තියාගන්න ඕනේ. හරි. ඉන්නර්ස් එලිමන්ට් එකේදී මේ එලිමන්ට් මෙතන තියෙන එක ඉන්පුට් එකයි. sorry එක වේරියබල් එකක් තියෙන්නේ a කියලා. එකක් a වෙනවා අනික එකේ කම්ප්ලිමන්ට් එක. a bar. එන්න මෙතන ගුණිතයක් මම ගත්තේ. හේතුව තමයි n කියන ෆෝම් එකෙන් මම ඉගෙන ගන්නේ. පාවිච්චි කරන්නේ. එහෙනම් a bar කියන එකේ උත්තරේ බිඳුවයි. හේතුව තමයි එක අගයක් එක වුණොත් අනිත් අගේ බිඳුව වෙනවා. ඒ වගේම එක අගයක් බිඳුව වුණොත් අනිත් අගේ එක වෙනවා. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිවිරුද්ධ එක්කන මෙතන ඉන්නේ මේ වෙලාවට. පැහැදිලිද? මේ ලෝකෙ ඉගෙන ගන්න ඕන. මේ ලෝකෙ ඉගෙන ගන්න තියෙන්නේ දෙන්න ප්‍රතිවිරුද්ධයි කියන එක. කෙනෙක් A නම් අනිත් එක නේ බා. ඉතින් මෙතන ප්‍රකාශනයක් තියෙන්න පුළුවන් මොකක් හරි. අපි දැන් පද හතරක ප්‍රකාශනයක් තියෙනවා කියලා. ඒ ප්‍රකාශනයේ බායක තියෙන්න පුළුවන් මෙතන. නැත්තම් ඒකේ කම්ප්ලිමන්ට් එක. ඒතර මෙතන තියෙන A වෙනුවට ප්‍රකාශනයක් තිබිලා ඒ ප්‍රකාශනයෙන් බායක තිබ්බට උත්තරේ බිඳුවයි. ඒතර මෙතන මතක තියාගන්න සරලම ආකාරය තමයි විචල්්‍ය එකක් හෝ දෙකක් අරගෙන මේක විස්තර කරන එක. නමුත් මෙතන විචල්්‍ය ඕන තරම් තියෙන්න පුළුවන් මේ A කියන කොටසට. දැන් මම මේක පොඩ්ඩක් ඔයාලට විස්තර කරන්න මෙන්න මෙහෙම. මම මෙතන ත්‍රිකෝණයක් ඇඳුවොත් එහෙම මෙතනත් ඒ ත්‍රිකෝණෙම ඇඳලා මම බාර් එකක් දැම්මොත් මේකේ උත්තරේ බිඳුවයි. ඕක තමයි මේක අදහස් වෙන්නේ. පැහැදිලිද? මම මෙතන කොටුවක් ඇඳුවොත් මේ විදිහට ඒකෙම බායක ඇඳුවොත් උත්තරේ බිඳුවයි. මේක තමයි මෙතන අදහස් වෙන්නේ. නැත්නම් මෙතන තියෙන සිම්බල් එක ඕනම එකක් වෙන්න පුළුවන්. මොකක් හරි සිම්බල් එකක් තියෙනවා. ඒ සිම්බල් එකෙන් බායක තියෙනවා මේ පැත්තේ වෙන උත්තරේ බිඳුවයි. ඕක තමයි මෙතන දිගන ගන්න තියෙන කොටස අපිට. පැහැදිලිද? ඒතර මෙතනදී විශේෂ දෙයක් නැහැ. ඒ බා කියන එක නෙවෙයි තියෙන්න ඕනේ. මෙතන තියෙන ප්‍රකාශනය සහ එතන තියෙන ප්‍රකාශනයේ නැතන අර්ථය. එහෙම වුණොත් උත්තරේ බිඳුවයි. හරිනේ? right. ඒ වගේම අනිත් පැත්ත ඔයගොල්ලෝ නෝට් එක ළඟ ඇතුලේනේ. අනිත් පැත්ත තමයි මෙතන තියෙන ප්‍රකාශනය අපි ගමුකෝ මේ වගේ බොක්ස් එකක් කියලා. ඒ ප්‍රකාශනයම ආපහු බා එකක් හරහා මෙහෙම දීපොත් උත්තර එකයි. දැන් මේකේ අදහස් වෙනවා ඔයගොල්ලන්ගේ තේරුම තමයි මෙන්න මෙතන තියෙන ප්‍රකාශනය
ප්‍රතිවිරුද්ධ වෙලා මෙතන තියෙනවා නම්. ඒතර A තිබිලා මෙතන A බා තියෙනවා නම් උත්තරේ 1යි. ඒතර ඒකෙත් අදහස් වෙන්නේ නම් A සහ A බා කියලා විචල්්‍ය දෙකක් නෙවෙයි. අපි විචල්්‍ය දෙකක් ගන්න මේක විස්තර කරන විතරයි. ඒතර අපේ අදහස් වෙන්න ඕන ඒ විචල්්‍ය දෙකෙන් ප්‍රතිවිරුද්ධ දෙකක් එකකට එකක් ප්‍රතිවිරුද්ධ වෙලා O කියන ඔපරේටර් එක සම්බන්ධ නැහැ 1යි. එහෙම නැතුව ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ දෙකේ අපි ගන්න මේ වගේ ප්‍රකාශනයක ගුණිතය නම් මෙතන ගන්නෙ. මෙතන තියෙන ප්‍රකාශනයේ උත්තරේ බිඳුවයි. දැන් මේක පැහැදිලි ඇති ඔයගලන්ට මොකද්ද මෙතන වෙන්නේ කියන එක. එහෙනම් ප්‍රකාශනය විතර අපි දැනගෙන ඉන්න ඕන. ඉතින් එහාට තුන්වෙනි එක අපි ගත්තොත් ඒකේ තියෙන දේ තමයි identity elements කියලා අපි මේක පෙන්නලා තියෙනවා. වම් පැත්තේ තියෙනවා and එකත් එක්ක 1.a කියලා කියන්නේ a. ඒතර මේකේ අදහස තමයි මම ඉස්සෙල්ලා ඔන්න පොඩ්ඩක් විස්තර කරන සර්කිට් එක A තියෙනවා ඕපන් වෙලා A බා තියෙනවා ක්ලෝස් වෙලා. එහෙනම් මේ දෙක අවසානයේ එකක් සමාන්තරගතව ශ්‍රේණිගතව තියෙන මේ දෙක ශ්‍රේණිගතව තියෙනවා නම් මේකෙන් එනම් බිඳුව උත්තරේ. අවුට්පුට් එක නැත්නම් ඕෆ් කියලා කියන අවස්ථාව තමයි මේකට එන්නේ. හරි. එතකොට මෙතන සමාන්තරගතව තියෙනවා. පැරලල් තියෙනකොට එකක් A බා ඕපන් වෙලා අනික A බා A ඕපන් වෙලා අනික A බා ක්ලෝස් වෙලා මේක අවුට්පුට් එක එකයි. මේකේ අපිට ප්‍රතිඵලය 1 කියලා ගන්න පුළුවන්. මේකෙන් ගන්න බෑ. බිඳුව කියලා තමයි උත්තරයක් එන්නේ. ඊළඟ එකට අපි ගියොත් 1.a කියන ප්‍රකාශනය උත්තරේ A අනිත් පැත්ත ගත්තොත් 0 + a කියන උත්තරේ A. ඒතර දෙකේම අවුට්පුට් එක එකක් වෙලා තියෙන්නේ. පේනවාද? A කියන අවුට්පුට් එක තමයි හම්බෙලා තියෙන්නේ. ඒක ඩෙන්ටිටි එලිමන්ට් කියලා කියන්නේ. ඉන්නර්ස් එකේදී වෙන්නේ එකක බිඳුව වෙන අනිකේ අනිත් මාරු වෙලා යනවා එකක් කියලා. ඩෙන්ටිටි එකේදී මතක තියාගන්න ක්‍රමයක් තමයි අවුට්පුට් එක විදිහට යුනික් එකක් තමයි හම්බ වෙන්නේ. මේ පැත්තේ තියෙන ප්‍රකාශනය තමයි මෙතනට හම්බ වෙන්නේ. එතකොට මෙතනත් අර මම ඉස්සෙල්ලා කියපු විදිහට 1 dot ඕනම ප්‍රකාශනයක් තියෙන්න පුළුවන්. A කියන එක තමයි සරලම උදාහරණය වෙ තියෙන්නේ. 1 dot මෙතන ප්‍රකාශනයක් තියෙනවා නම් ඒ ප්‍රකාශනය තමයි අපේ අවුට්පුට් එක. ඒ වගේම 0 + a තියෙනවා නම් මෙතන ප්‍රකාශනයක් ඒ ප්‍රකාශනය තමයි අවුට්පුට් එක. මේක ශ්‍රේණිගතව ගත්තොත් එකක් ඔන් එකේ තියෙනවා. මෙතන ඔන් මෙතන එක ඔන් වෙලා තියෙන මේක දෙපැත්තටම තියෙන පුළුවන්. ඔන් වෙන්නත් පුළුවන් ඔෆ් වෙන්නත් පුළුවන්. එතන ඔන් වුණොත් මෙයා මේ පරිපථය කම්ප්ලීට් වෙනවා. එතකොට උත්තරේ 1යි. ඒ කියන්නේ ඔන් ඒ වෙලාවේ එක නම් 1යි. මේ වෙලාවේ බිඳුව නම් මේ වගේ ඕපන් වෙලා තියෙනවා නම් මේක සර්කිට් එක සම්පූර්ණ වෙන්නේ නැහැ. එන උත්තරේ බිඳුවයි. එහෙනම් ඒ අගය මත තමයි තීරණය වෙන්නේ මේකේ ප්‍රතිඵලය. එහෙනම් මෙන්න මෙතන තියෙන ඒ වල ඒ කියන අගය එක වෙන අවස්ථාවේදී උත්තර 1යි බිඳුන අවස්ථාවේදී බිඳුවයි. මෙතන ප්‍රකාශනයක් තිබිලා ඒ ප්‍රකාශනයගේ එක වුණොත් උත්තරේ 1යි. ඒ ප්‍රකාශනයගේ බිඳුනොත් උත්තරේ බිඳුවයි. ඒක තමයි මේ සූත්‍රයෙන් අපිට ගන්න තියෙන දේ. ඒ වගේම අනිත් පැත්තේ නම් බලන්න පුළුවන්. පැරලල් ආකාරයේදී එකක් හරි දැන් මෙතන එක වුණාට අපිට එකෙන් නෙවෙයි තීරණය කරේ ඒ වලින් උත්තරේ මෙතනත් එහෙමයි. බිඳුවේ උත්තරේ තීරණය කරන්නේ ඒ කියන ප්‍රකාශනය. මෙතන බිඳුව තිබුණා කියලා බෑ. මෙතන බිඳුව වුණොත් බිඳුව වෙනවා. එක වුණොත් එක වෙනවා. එවනම් එක ශ්‍රේණිගතවනේ තියෙන එක සමාන්තරගතව එකක් ඕපන් වෙලා හැම වෙලාවෙම තියෙන්නේ. මෙයා ක්ලෝස් වුණොත් උත්තරේ 1 වෙනවා. ඕපන් වුණොත් 0 වෙනවා. අපි එන යමු ඉස්සරහට. ඔය විදිහට තමයි ලෝ ටික අල්ලගන්න ඕන. අමාරු නැහැ. මේවා මතක තියාගන්න ලේසි ක්‍රමයකට මම ඔයගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් මේවා පාවිච්චි කරද්දී බලමු කොහොමද පාවිච්චි කරන්න කියලා ඊට පස්සේ. හරිනේ? ඊළඟ ලෝ එකට අපි යමු. ඒක ටිකක් ලේසිම ලෝ එකක්. අයිඩෝපොටන් ලෝස් කියලා තියෙන්නේ. ඒකේ ඉන විදිහට ගත්තොත් එහෙම ඒකෙත් ඒම කියන අපි දෙන ප්‍රකාශනය තමයි අවුට්පුට් එක වෙන්නේ. ඒක අත්‍යවශ්‍ය සරල එකක්. a.a එකම ඔපරේටර් එකක් හරහා එකම එක්ස්ප්‍රෙෂන් වේරියබල් එකක් and එකේ සම්බන්ධ වුණත් o එකේ සම්බන්ධ වුණත් උත්තරේ a වේරියබල් එකම තමයි. එහෙම නැත්නම් එකම ප්‍රකාශනයක් and එකේ සම්බන්ධ වෙලා අනිත් පැත්තට આવොත් ඒ වගේම එකම ප්‍රකාශනයක් තිබුණොත් o කියන ඔපරේෂන් එක යටතේ ලැබෙන ප්‍රකාශනත් එම ප්‍රකාශනයමයි. ඒක ඉතාල සරල එකක්. තේරුම් ගන්න අමාරු නෑ. හරිනේ? මේකත් ලෝ එකක්. ඒතර මේක අපි කොහෙද පාවිච්චි කරනවා නම් a.a කියන තැනකට අපිට ලියන්න පුළුවන් a කියන ප්‍රකාශනය. මේ variable එක. ඒක සරල වෙනවා මේ අවස්ථාවේදී. එතකොට මේ වගේ ඕපන් වෙලා තිබුණොත් උත්තරේ ඕපන් ක්ලෝස් වෙලා තිබුත් දෙකම ඒ කියන්නේ එකක් ක්ලෝස් කියන්නේ a ක්ලෝස් කියන එක. එහෙනම් half a close වෙන්න ඕන අනිත් එකත් එහෙනම් දෙකම
උත්තරේ වෙන්න ඕන. ඔව් මෙතන A bar තිබ්බන අවුට්පුට් එක මොකද්ද? A bar. ඔව්. අපි තියනවා A කියන ප්‍රකාශනයේ තියෙනවා A ධන B කියලා. අනිත් එකත් A ධන B. ප්‍රකාශන දෙකම A ධන B. එහෙනම් උත්තරේ මොකද්ද? A ධන B. right. අන්න එච්චරයි දැනගන්න. මෙතන තියෙන ප්‍රකාශනයේ හෝ තියෙන variable එකම තමයි output එක විදිහට ලැබෙන්නේ. ඒතර ඒක සමාන්තරගතව හෝ ශ්‍රේණිගතව තියෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් ගන්න පුළුවන්. absorption law එක ඉතාම වැදගත් law එකක්. මේක හොඳට මතක තියාගන්න. ගොඩාක් තැන්වල එන law එකක්. ඔයගොල්ලන් විභාගෙදී හැම අවුරුද්දේම වගේ මේ law එක ඇවිල්ලා තිනවා. මේක මතක තියාගන්න මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මේක absorption law කියලා කියන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි අවුට්පුට් එක ලැබිලා තියෙන්නේ දෙපැත්තෙම එකම අවුට්පුට් එකක්. ඒ කියන්නේ ක්‍රම දෙකකට පාවිච්චි කරාම දෙකේම ලැබෙන්නේ එකම ප්‍රකාශනය. මෙතන මේ ලෝක හඳුනගන්න ලේසි ක්‍රමය මම කියලා දෙන්නම් ඔයගලන්ට. මෙතන එළියේ තියෙන ප්‍රකාශනයක් නැත්තම් වේරියබල් එකක් A කියලා එකක්. ඒතර AND එකකින්නේ අපි මුලින්ම කතා කරන්නේ. එතකොට බ්‍රැකට්ස් ඇතුලේ තියෙනවා A ප්‍රකාශනයයි තව මොකක් හරි ප්‍රකාශනයක්. ආයෙත් කියන්නම් එළියේ ප්‍රකාශනයක් තියෙනවා. එළියේ තියෙන ප්‍රකාශනයේ මෙතන තියෙන ප්‍රකාශනයේම තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන විචල්‍යන මෙතන විචල්‍යයක් තියෙන්න ඕනේ විචල්‍යෙම. හැබැයි ඊට අමතරව ප්ලස් එකත් එක්ක සම්බන්ධ වෙලා තව විචල්‍යයක් තියෙනවා. හැබැයි මෙතන මොන විචල්‍ය තිබ්බත් මොන ප්‍රකාශනය තිබ්බත් උත්තරේ වෙන්නේ අර මුලින් තිබුණු සමාන ප්‍රකාශනය. මෙතන A කියලා තිබුණු ප්‍රකාශනය තමයි අවුට්පුට් එක. ඒතර ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. මෙන්න මේ A + B කියන එක ඇබ්සෝබ් වෙලා තියෙනවා. ඒ කියන ප්‍රකාශනය පුංචි වෙලා තියෙනවා. තේරුණාද? ඒතර මේගොල්ලෝ A ධන B කියන ප්‍රකාශනේ ඇබ්සෝබ් වෙලා ඒ වලට. ඒතකොට A කියන ප්‍රකාශනය තමයි අපිට හම්බ වෙන්නේ. මෙතන ගත්තොත් ප්ලස් එකේ සම්බන්ධ වෙන්නේ. එහෙනම් මෙතන A කියලා ප්‍රකාශනයක් හෝ A කියලා විචල්‍යයක් තියෙනවා. මෙතන A කියලා ප්‍රකාශනයක් හෝ විචල්‍යයක් තියෙනවා. ඩොට් එකත් එක්ක මෙතන සම්බන්ධ වෙනවා. ඒතර මෙතන AND එක සම්බන්ධ කළා මෙතන පාවිච්චි කරේ ප්ලස් එක. මෙතන ප්ලස් එක පාවිච්චි කරලා මෙතන පාවිච්චි කරන්නේ AND එක. නැත්නම් ඩොට් එක. එතකොට මෙතන සමාන ප්‍රකාශනය තමයි හැම වෙලාවෙම output එක බවට පත් වෙන්නේ. මෙතන තියෙනවා A bar. මෙයත් A bar. උත්තරේ මොකද්ද? A bar. A bar. මෙතන A තියෙනවා මෙතන B A තියෙනවා මෙතන B bar තියෙනවා. මොකද්ද උත්තරේ? A. right. මෙතන A bar තියෙනවා මෙතන A bar තියෙනවා මෙතන B bar තියෙනවා. මොකද්ද උත්තරේ? A bar. A bar. very good. එතන මෙතන තියෙන ප්‍රකාශනය හෝ මෙතන තියෙන variable එක තමයි උත්තරේ වෙන්නේ. පැහැදිලිද? මේ A කියන ප්‍රකාශනය වෙනකොට තියෙන්නේ මෙතන A ධන B bar කියලා එකක්. හොඳේ? හරිද? හා සර්. එහෙනම් මෙතන තියෙන්නේ A වෙනකොට මොකද්ද? A ධන B bar. B bar. මෙතන B වෙනකොට තියෙනවා C කියලා එකක්. හරිද? ඔව් සර්. දැන් මේ A ධන B කියලා තියෙනවා මෙතන වරහන් ඇතුළේ එකක්. හරිද? මෙතන තියෙන A ධන B bar ධන C කියලා එකක් වරහන් ඇතුළේ. මොකද්ද output එක? A ධන B bar. yes very good. අපි ගමු මෙතන තියෙන AB කියලා ප්‍රකාශනය. මොකද්ද? මේ හැරේ තියෙන AB. හරිද? හරි. ප්ලස් මෙතන තියෙන ABC කියලා එකක්. මොකද්ද උත්තරේ? AB. AB very good. එහෙනම් මතක තියාගන්න කොමන් කොටස තමයි උත්තරේ බවටපත් වෙන්නේ. මෙතන A කොමන් දෙකට මේක තමයි උත්තරේ බවටපත් වෙන්නේ. දැන් මෙතන AB ABC කියලා තිබ්බොත් AB කියන කොමන් එන උත්තරේ AB. ඔන්නෝක තමයි ඔකේ තියෙන ලෝ එකේ තේරුම් ගන්න තියෙන දේ. ඔක වැදගත්ම ලෝ එක මතක තියාගන්න. ඔක පේන්නේ නැහැ ගොඩක් අයට ප්‍රකාශනයක් සුළු කරද්දී හිතාම ලේසියෙන් ඔක පාවිච්චි කරන්න පුළුවන්. එකම කොමන් පදයක් තිබුණොත් තව මොන හරි පදයක් ඔය තියෙන ක්‍රමයට සම්බන්ධ වෙලා තිබ්බොත් බ්‍රැකට් එකත් එක්ක උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන්. ඊළඟටම මේ න්‍යායාධීශ න්‍යාය කියලා තියෙන කමියුටේටිව් ලෝ එක. ඒකෙදි වෙන්නේ A.B කියන එක අපිට ලියන්න පුළුවන් පැත්ත මාරු කරලා B.A කියලා. එතකොට මේක දෙපැත්ත මාරු වුණා කියලා ඉස්සෙල්ලා ගන්න Aද Bද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ විචල්්‍ය දෙක මාරු කරන්න පුළුවන් ඔපරේටර් එකේ දෙපැත්තට. ඒ වගේම A + B සහ B + A කියලා ලියන්න පුළුවන්. එතකොට මේවා අපිට පද එහාට මෙහාට ගෙනියනකොට ප්‍රකාශනයක මේ දේ කරන්න වෙනවා. එතකොට ඒක ලෝ එකක්. ඒක ලියන්න ඕන ලෝ එකක් විදිහට. ඒතර ඔයගලන්ට විභාගයේදී සුළු කරන ලෝ පාවිච්චි කරන ලෝ ලියන්න ඕනේ ඉස්සර මොන ලෝ එකද පාවිච්චි කරේ කියලා. එතකොට ඔයගලන්ට පද දෙකක් මාරු කරනවා නම් ඒ මාරු කරන වෙලාවට අපිට පුළුවන් ඒ ලෝ එක පාවිච්චි කරන්න. මෙන්න මේ කමියුටේටිව් ලෝ එක පාවිච්චි කරන්න පුළුවන්. ඇසෝසියේටිව් ලෝ එක නැත්නම් සංගණන න්‍යාය කියලා පාවිච්චි කරන එක ගත්තොත් උදාහරණය A.B
බ්‍රැකට්ස් ඇතුලේ b.c තිබිලා වම් පැත්තේ මට පුළුවන් මේ බ්‍රැකට් එක මෙහාට ගේන්න a.b දාලා ආපහු c. ඒතර මෙතන තියෙන ලක්ෂණය තමයි එකම ඔපරේටර් එක තියෙන්න ඕන. මෙතන ඩොට් මෙතන ඩොට් තියෙන්න ඕන. මෙතන ඩොට් මෙතන ඩොට් තියෙන්න ඕන. ඒ වගේම ප්ලස් එකකට පුළුවන්. a plus b dot බ්‍රැකට්ස් ඇතුලේ b plus c තියෙන්න පුළුවන්. ඒ වගේම a plus b බ්‍රැකට් ඇතුලේ තිබිලා c plus ආය වෙනම තියෙන්න පුළුවන්. එකම ඔපරේටර් එක නම් තියෙන්නේ මේ බ්‍රැකට් එක එහාට මෙහාට ගෙනියන්න පුළුවන් අපිට. ඒකත් ලෝ එකක් කියලා මතක තියාගන්න. මේවා අපිට පාවිච්චි කරන්න වෙනවා විභාගෙදී පාවිච්චි කරනකොට ලකුණු හම්බ වෙනවා. ඒ ලෝ එක හරියටම යූස් කරලා ලෝ එක නම ලිව්වොත්. ලෝ එකේ නම ලියලා නැතුව ඔයගොල්ලෝ පාවිච්චි කරොත් ඔයගොල්ලෝ ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඊළඟට මේ විඝටනීය ඩිස්ට්‍රිබියුටිව් ලෝ එකත් වැදගත් එකක්. ඒකත් ටිකක් හොඳට බලා ගන්න. මේක අර ගණන් වලට වඩා ටිකක් වෙනස් විදිහ එකක්. හරිනේ? ඔයගොල්ලෝ මේ වම් පැත්ත නම් තේරෙනවා ඇති මේක සුළු කරා මේව තමයි ඉන්නේ කියලා බලමු හොඳට. එතන ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක හොඳට බලා ගන්න. මෙතන ඩොට් එක අපි ඉගෙන ගන්න AND එක. AND එකෙන් සම්බන්ධ වෙලා තියෙන ප්‍රකාශනයක් ප්ලස් සම්බන්ධ වෙලා වරහන් තුල O එක a.b plus a.c කොහොමද කියන්නේ මේක? a.b plus a.c කියලා කියන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ ගණන් වල සාමාන්‍ය වරහන් ඉවත් කරනවා වගේ වැඩක් මේ තියෙන්නේ. ඉතින් වම් පැත්ත කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? හැබැයි දකුණු පැත්ත හොඳට බලන්න. දකුණු පැත්ත විස්තර කරමු බලන්න. a plus තිබිලා. කියන්නේ මෙතන o කියන ඔපරේටර් එක තිබිලා මැද and එක තිබුණොත් කොහොමද ප්‍රකාශනය වෙන්නේ? a plus b ඊළඟ ඩොට් එක ඊට පස්සේ මොකක්ද දෙන්නේ? a plus c. මේ වැදගත් දේ තමයි බ්‍රැකට්ස් දාන්න ඕන. හරිනේ කොහොමද දෙන්නේ නම් a plus b දාලා බ්‍රැකට් කරා dot a plus c. දැන් මම මේ වම් පැත්ත අයින් කරොත් මේ පැත්ත මම මෙතන අයින් කරොත් එහෙම දකුණු පැත්ත තමයි අපි ළඟ තියෙන්නේ. එහෙනම් වම් පැත්ත කොහොමද දෙන්න ඕන? පොදු පදේ මොකද්ද? a. එහෙනම් a එනවා. ආයි පොදු ලකුණ බලන්න. පොදු ලකුණ තියෙන්නේ මොකද්ද? plus. එහෙනම් a plus මම එළියට ගන්න පුළුවන්. එතන මට එනවා මේ දෙකෙන් පොදු පදය a පොදු ලකුණ plus. එහෙනම් a plus මම එළියට ගත්තොත් ඉතුරු වෙන දෙක මොකද්ද? b.c. ඉතුරු වෙන්නේ මොකද්ද? b.c. එහෙනම් මේකේ මුල් ප්‍රකාශනය අපිට ගන්න පුළුවන් මේ විදිහට. a plus එළියට එනවා. ඉතුරු වෙනවා b.c. මෙන්න මෙතන බ්‍රැකට් එක අනිවාර්ය නැහැ. නමුත් දකුණු පැත්තේ බ්‍රැකට් එක අනිවාර්යයි. පැහැදිලිද? ඒතකොට මේ වම් පැත්තට වඩා දකුණු පැත්ත ගැන හිතන්න මේකෙදි ප්‍රකාශනයේ මේ වගේ ප්‍රකාශනයක් තිබුණොත් දකුණු පැත්තේ තියෙන ප්‍රකාශනයක් තිබුණොත් පද තියෙන ඕගලන්ට පේන ඇති a දෙකක් b එකයි c එකයි. ඔපරේටර්ස් තුනක් තියෙනවා. පද හතරක් තියෙනවා. ඉතින් ඒක සුළු කරලා ලියන්න පුළුවන් මේ වම් පැත්ත. කොහොමද? a plus b.c කියලා. පද එකක් අඩු වෙනවා, එක ඔපරේටර් එකක් අඩු වෙනවා. මේකෙත් එහෙමයි. මේ පැත්තේ ගත්තොත් ඔපරේටර්ස් තුනක් තියෙනවා, පද හතරක් තියෙනවා. වම් පැත්තට ගියොත් ඔපරේටර්ස් දෙකයි පද තුනක් බවට අඩු වෙනවා. ඔන්න ඔය ලෝ එකත් ගොඩක් වැදගත් ලෝ එකක්. මේකත් සමහර අයට මේ වම් පැත්ත නම් හොයාගන්න ලේසි. මේ දකුණු පැත්ත ගොඩක් වෙලාවට පේන්නේ නැහැ. හරි. මට කියන්නකෝ එනවා මෙන්න මෙහෙම ප්‍රකාශනය. වම් පැත්තේ තියෙනවා ප්‍රකාශනය හොඳේ. හොඳට බලා ගන්න. මම මේ වම් පැත්තකින් ගන්නවා. මෙතන a bar තියෙනවා. මෙතන a bar තියෙනවා. මෙතන b bar තියෙනවා. මෙතන c තියෙනවා. මොකක්ද දෙන ප්‍රකාශනය දකුණු පැත්ත? මෙතන a bar, මෙතන b bar. එනවා දකුණු පැත්තේ ප්‍රකාශනය මොකද්ද? කියන්න. A bar B bar a bar b bar plus A bar C. c. right, very good. එතන මෙතන තියෙන ප්‍රකාශනය තමයි මෙතනට ඉන්නේ. මේකෙත් එහෙම වෙනවා. මෙතන a bar තියෙනවා, මෙතන b තියෙනවා, මෙතන c bar නම් මොකද්ද උතර එන්නේ? a bar දන b dot a bar දන c bar. මේ වගේ ප්‍රකාශන මාරු කරන්න හැදෙනවා. right. ඊළඟ වැදගත් ලෝ එක තමයි මෝගන් ලෝ එක. මේ මෝගන් කියන කෙනා හොයාගත්ත ඉඳලා ද මෝගන්ගේ න්‍යාය කියලා එකක් පෙන්නන්නේ. ඒත් ඒකත් විශේෂ ලෝ එකක්. මේකත් ගොඩක් අවුරුදු වල එනවා ඔයගොල්ලෝ විභාගෙට. දැන් මේකටත් වැඩි අවධානයක් යොමු කරන්න කොහොමද මේකෙන් කරන්න කියලා බලමු අපි. මෙතන මේක මම මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්න ඔයගොල්ලන්ට. හරිද? දැන් මෙතන තියෙනවා a.b මේක තව ටික ලොකු කරන්න. මෙතන තියෙනවා a.b කියලා. හැබැයි උඩ තියෙන මේ බා එක දෙකෙන්ටමයි තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ කොහොමද? a bar dot වෙනකොට plus ඇවිල්ලා මෙතන b bar තියෙනවා. a.b කියන ප්‍රකාශනයේටම තියෙන බා එක දෙකට වෙන් වෙනකොට නැත්නම් දෙකකට කැඩෙනකොට ලෝ එකකින් උගන්වන්නේ නැත්නම් කියලා දෙන්නේ එකතුවක් කියලා. ඉතින් මේක ලියන්නේ මෙන්න මෙහෙමයි. නැත්නම් කියන්නේ මෙහෙමයි. ගුණිතයක කම්ප්ලිමන්ටේෂන් එක කියලා කියන්නේ මොකද්ද?
ගුණිතයක කම්ප්ලිමන්ටේෂන් එක කියලා කියන්නේ කම්ප්ලිමන්ටේෂන් වල එකතුවක්. ආකියම් බලන්න ගුණිතයක කම්ප්ලිමන්ටේෂන් එක කියලා කියන්නේ නැත්නම් අර්ථය කියලා කියන්නේ කම්ප්ලිමන්ටේෂන් වල එකතුවක්. ඒක ලකුණ මාරු වෙනවා. නිකන් මෙතන බාරයක් කඩනකොට කැලලක් වැටලා මෙතන මේ ප්ලස් එකක් හැදෙනවා. මතක තියාගන්න මෙහෙමනේ. මෙතනින් මේ බාර් එක කැඩෙනවා. කැඩුවා මොකද වෙන්නේ? ලකුණ ප්ලස් වෙනවා. මේ ඩොට් එක ප්ලස් එකක් බවට පත් වෙනවා. ඔකේ අනිත් පැත්ත ගත්තොත් එකතුවක කම්ප්ලිමන්ටේෂන් එක කියලා කියන්නේ කම්ප්ලිමන්ටේෂන්ස් වල ගුණිතයක්. දැන් මෙතන බාර් එක කැඩනකොට මේ ලකුණ මාරු වෙනවා. එහෙනම් ප්ලස් වෙනකොට ඩොට් එනවා. එහෙනම් මේ බාර් එක කඩන්න පුළුවන් දෙකට මේ ප්‍රකාශන අදාළ බාර් එක කැඩුවොත් ප්‍රකාශන වේරියබල් දෙකට වෙනම ගන්න පුළුවන්. මෙතන ප්‍රකාශනයේ ලකුණ මාරු වෙනවා. a + b වල බාර් කියලා කියන්නේ a_b බාර්. ඔන්න මෝගන්ගේ න්‍යාය නැත්තම් මෝගන් ලෝ එක පාවිච්චි කරන අපි ඉගෙන ගත්තොත් එන විදිය. හරිනේ? මේක ගොඩක් වැදගත් ලෝ එකක්. මේක නිතර විභාගයට අහන ලෝ එකක්. invert and replace n with o. එතන මෙතන and එක වෙනකොට o එනවා. මෙතන invert and replace o with n. ඊළඟ මේ redundancy law එකත් මේකත් ටිකක් විශේෂ law එකක්. මේක ගොඩක් අයට අමතක කරන law එකක්. ඒක අන්තිමට දාලා තියෙන්නේ නේද? එතන මේ law එක අමතක කරගන්න එපා. මේ law එකේ තියෙන ලක්ෂණය තමයි බා එකක් සම්බන්ධ වෙලා තියෙන එක ප්‍රකාශනයක අනිත් ඒ වගේ උත්තරේ ගත්තොත් ඒ බා එක නැහැ. දැන් මෙහෙම උදාහරණයක් බලමු. මේකද හදාගන්න ඩොට් එක මේක ඩොට් වෙන්න ඕන. එතරම් අවරද්දලා තියෙනවා. මේ ප්‍රකාශනය හදාගන්න මේ පළවෙනි එකේ ඩොට් එන්නේ. මේකේ ප්ලස්. මේ ලකුණ එන්නේ හැම වෙලාවෙම. මෙතන ඇන්ඩ් එක නම් පාවිච්චි කරන ඇන්ඩ් එකේ උත්තරේ එන්නේ ප්ලස් එක නම් පාවිච්චි කරන්නේ ප්ලස් එක. ඕ එකෙන් නම් ඕ එකෙන් තමයි උත්තරේ එන්නේ. ඒතර මෙතන ඕ එකේ ඇන්ඩ් එකේ පාවිච්චි කරන්නේ නම් a and b. මෙතන එන්නේ a o b. ඒතර පද අඩු කරන්න පුළුවන්. මේක redundancy කියලා කියන්නේ මේකේ පද අඩු කරන්න පුළුවන් මේ හැඩයට පදයක් තිබුණොත්. සමාන පදයක ප්‍රතිවිරුද්ධ දෙකක් තිබුණොත් මේකේ පද අඩු කරගන්න පුළුවන්. මෙතනත් එමය සමාන පදයක් තියෙනවා ප්‍රතිවිරුද්ධ වෙලා ප්ලස් එක එන උත්තරේ a + b. right ඔන්න ඔය ලෝ ටික තමයි ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන්නේ. ඉතින් ඔය ලෝස් වලින් තමයි ඔයගොල්ලෝ විභාගෙදී ප්‍රශ්න හැදෙන්නේ. අරගෙන උත්තර හොයන්න ඕන. අපි දන්නේ නැහැ මොන ලෝ එකද එන්නේ කියලා. උතන කොටස් 21ක් තියෙනවා ඔයගොල්ලන්ට. මේ 21ම දැනන් ඉන්න ඕන. දැන් ප්‍රශ්න තියෙන්නේ ඔය මතක තියාගන්න එක නෙවෙයි ඒ සූත්‍රයක් එන වෙලාවේදී නැත්නම් අපිට සුළු කිරීමක් එන වෙලාවේදී මොන කොටසද ගන්න කියන ගැටලුව. එහෙම ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට එන්න ඕන. කොහෙවත් කියලා නැහැ මෙන්න මේක තමයි උතන්ට පාවිච්චි කරන්න කියලා. ඒතර අපි දෙන ප්‍රකාශනය සුළු කරනකොට ඒ ප්‍රකාශනය ඇතුලේ මොකද්ද යොදා ගන්න පුළුවන් සූත්‍රය කියලා අපි දන්නේ නැහැ. ඒක සූත්‍රය අපි දැනගන්න වෙන්නේ අපිට ඒක පාවිච්චි කරන මොහොතේ. ඒතර එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ පාවිච්චි කරන සූත්‍ර ප්‍රශ්න. එතකොට අපි මේ 21ම දැනගෙන හිටියොත් විතරයි හරි එකක් අපිට ගන්න පුළුවන්. මම පෙන්නන්න ගිය අවුරුද්දේ පේපර් එක 2020 මේ තියෙන්නේ 9 වෙනි ප්‍රශ්නේ. හරි පුළුවන් try කරන්න බලන්න ඔය ලෝස් ටික බලාගෙන කොලේ අරගෙන ලෝස් ටික බල සුළු කරන්න බලන්න පුළුවන් මේ ප්‍රකාශනේ. මේක MCQ ප්‍රශ්නයක්. ලෝ එක මොකද්ද මෙතනට පාවිච්චි කරන්නේ කොටස් වලට අරගෙන සුළු කරලා උත්තරයක් කරන් මට කියන්න බලන්න. මම මේකේ ප්‍රකාශනය ගන්නම් වෙන ස්ක්‍රීන් එකකට. ඔයගොල්ලෝ ප්‍රකාශනය ලියා ගන්න ඉස්සෙල්ලා. හරිද? A b bar c bar ඊට පස්සේ plus bc bar plus a bar b bar c plus bc හරිද? දැන් විතර අපිට ප්‍රකාශනය ගන්න ඕන. මම මේක සමාන දාගන්න මෙතන මෙහෙම. ඔයාලා පුළුවන් පද දෙක එකට ගන්න. එහෙම නැත්නම් පද තුනක් එකට ගන්න. එහෙම නැත්නම් පද හතරක්. දැන් ඔයගොල්ලෝගේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්න අපව. අපි ඉගෙන ගත්ත ලෝස් වලින් මොනවද පාවිච්චි කරන්න පුළුවන් මෙතනට. දැන් a ඩබල් බාර් කියන එක මේකේ නෑ. එහෙනම් මේක පාවිච්චි කරන්න බෑ. බිඳුව තියෙන එක නෑ. එක නෑ. එහෙනම් මේ එකක්වත් පාවිච්චි කරන්න බෑ. මෙන්න මේකත් බෑ පාවිච්චි කරන්න. එක ළඟ ඉදිරිය නෑ ප්‍රකාශන දෙකක්. මේකත් බෑ. මේකත් බෑ. මේ ප්‍රකාශනය ගත්තොත් ඇබ්සෝප්ෂන් ලෝ එක බලන්න ඕන තියනද කියලා. එහෙනම් මේක වැදගත් එකක් තමයි මේ ඇබ්සෝප්ෂන් ලෝ එක මේක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. මෙවැනි ප්‍රකාශනයක් තියනද කියලා බලන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ බලන්න ඕන පද මාරු කරන එකක් තිබුණොත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්.
මේ ලෝ එක පාවිච්චි කරලා. පද දෙක මාරු කරගන්න පුළුවන් වෙන්න ඕනේ වුණා. ඊළඟට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් වරහන මාරු කරන්න පුළුවන් එකත් එච්චර ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක තියෙනවද කියලා බලන්න පුළුවන්. පොදු පද එළියට ගන්න පුළුවන්. ඒතර මේ විදිහේ ප්‍රකාශනයක් තියෙනවා නම් පොදු පදයක් එළියට ගන්න පුළුවන්. ඒ වගේම මෝගන් ලෝ එක පාවිච්චි කරලා මේ ප්‍රකාශනය මෙහෙම හදන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් රිඩන්ඩන්සි ලෝ. ඒතර ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ මෙන්න මේ ලෝස් හතර. ඇබ්සෝප්ෂන් ලෝ එක පාවිච්චි කරන්න වෙනවා ගොඩක් වෙලාවට. ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක පාවිච්චි කරන්න වෙනවා. රිඩන්ඩන්සි ලෝ එක පාවිච්චි කරන්න වෙනවා. ඒතර දැන් ඔයගොල්ලෝ බලමු අපි ඉගෙන ගත්තේ වගේ ආපහු මම යනවා කලින් ස්ක්‍රීන් එකට මේක. එහෙනම් මේක දිහා බලලා අපිට කියන්න පුළුවන් වෙනවා පළවෙනි පද දෙක දිහා බැලුවොත් ඔයගොල්ලන්ට පේන්නේ A කියන පදයක් තියෙනවා B බා C බා තියෙනවා. ඊළඟට තියෙන්නේ B C බා. එහෙනම් මට පොදු පදයක් තියෙන්නේ C බා. ඊට පළවෙනි එකයි තුන්වෙනි එක අරන් බැලුවොත් පොදු පදයක් තියෙන්නේ B බා. පළවෙනි එකයි අන්තිම එක අරන් බැලුවොත් පොදු පදයක් නැහැ. පැහැදිලිද? එහෙනම් මට ගන්න වෙන පද දෙක. එහෙනම් මම ගන්න මුල් පද දෙක. මෙන්න මේ කොටස් දෙක මම අරගත්තොත් මෙන්න මේයි අරගත්තොත් මට ලියන්න පුළුවන් පොදු පදයක් C බා. එහෙනම් මට ඉතුරු වෙනවා මගේ බ්‍රැකට්ස් ඇතුළේ ඉතුරු වෙනවා A B බා plus B. බ්‍රැකට් එළියේ තියෙනවා C බා. ඒ වගේම මට ගන්න පුළුවන් මෙන්න මේ පද දෙකෙන් පොදු පදයක් මට ගන්න පුළුවන් C කියන පදය. ඒතර මගේ ඉතුරු වෙනවා බ්‍රැකට්ස් ඇතුලේ A බා B බා plus B කියන පදෙ මෙතන ඉතුරු වෙනවා. මට පොදු පදේ වෙන්නේ C. ඒතර මෙතන ලියන්න ඕන ඔයගොල්ලෝ ඇයි ගත්තේ කියලා මක් නිසාදයක්. එහෙනම් මම ලියනවා මෙන්න මේ න්‍යාය පාවිච්චි කරනවා. මොකද්ද පොදු පදයක් ගත්තේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එකකින්. එහෙනම් මට ලියන්න පුළුවන් x y plus x z කියලා ප්‍රකාශනයක් තිබුණොත් මට ලියන්න පුළුවන් x වරක් dot y plus z නිසා කියලා මෙහෙම මොන ලියන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගොල්ලෝ ලියන්න ඕන මේ ගත්ත ප්‍රමේයට ඔයා පාවිච්චි කරන්නේ මොකක්ද කියලා. ඔන්න ඔහොම තමයි ඔය වගේ සූත්‍රයක් අපි ගද්දි ලියන්න ඕන මෙතන මම මෙන්න මේ ලෝ එක තමයි මෙතන පාවිච්චි කරේ කියලා. පැහැදිලිද? ඊට පස්සේ මට පුළුවන් මෙතන නැවත ලියන්න මෙන්න මේ ලෝ එක. දැන් මේක ඔයගොල්ලෝ පේනවා ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ගන්නපු අන්තිම ලෝ එක රිඩන්ඩන්සි ලෝ එක මෙතන දැන් පේන්න ගන්නවා. එක ලෝ එකක් පාවිච්චි කරා ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක. දැන් රිඩන්ඩන්සි ලෝ එකක් පේන්න ගන්න ඕන. මම කිව්වා මෙතන තියෙන කෙනා මාරු වෙලා තියෙනවා නම් ප්‍රතිවිරුද්ධ වෙලා තියෙනවා නම් මට මේක සුළු කරන්න පුළුවන් මේ තියෙන එකතුව එනම් B plus A plus B නැත්නම් එන මේ දෙකට ලියන්න පුළුවන් මට A plus මෙන්න මේ redundancy ලෝ එක මෙතන පාවිච්චි කරොත් මෙතන ලියන්න පුළුවන් A plus B කියලා. හරි මෙතන තනි පදය ප්‍රතිවිරුද්ධ එක්කන දාලා නොවන කෙනා. ඉතුරු වෙනවා C by එළියේ. plus මෙතනටත් ඒ redundancy ලෝ එකම ලියන්න පුළුවන්. කොහොමද? මෙතන පදේ B මෙතන පදේ B බා. මෙතන B බා B බා වලින් B තමයි ගන්න වෙන්නේ. එහෙනම් අනිත් පැත්තේ ගන්න වෙන්නේ A. එහෙනම් මම මෙතන ලියනවා A බා plus B. ඉතුරු පදේ ඉදී දෙන C. ඔන්න ලෝ එක පාවිච්චි කරනවා. මම මෙතන ලියනවා මක් නිසාදයක්. මොකද්ද මගේ ලෝ එක? x dot y bar plus y වගේ එකක් තිබුණොත් ඒකේ උත්තරය තමයි x plus y. නිසා ඔබ ලියන්න පුළුවන්. හරිද? දැන් උත්තර දිහා බලලා ඔයගොල්ලන්ට පේනවා පළවෙනි එකේ එන්න බෑ මේක පදයක් ගන්න බෑ. දෙවෙනි එක ගත්තොත් ඒකේ පදෙත් එන්න බෑ. හතර ගත්තත් එන්න බෑ. පහ ගත්තත් එන්න බෑ. මට උත්තරේ ගන්න වෙන්නේ මේ තුන්වෙනි එක. ඒ කියන්නේ අපි අර එක ස්ටෙප් එකක් ඉස්සරහට ගිය එකටත් කලින් එකක් තමයි මෙයා දීලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ AB bar plus B කියන එකේ redundancy ලෝ එක දාලා නැහැ. මෙතන A bar B bar plus B කියන එකේ redundancy ලෝ එක දාලා නැහැ. ඒ නිසා නතරලා තියෙන්නේ. redundancy ලෝ එක දාපු උත්තරයක් නැහැ. එහෙනම් මට උත්තරේ ගන්න වෙන්නේ මේකේ මෙන්න මේ තුන්වෙනි උත්තරේ C bar. හතරට යන්න බෑ හේතුව තමයි මේ උත්තරේ නැහැ.
මේ උත්තරේ දීලා නැහැ අපිට. මේ උත්තරේ දීලා නැති හින්දා මේ උත්තරෙන් මෙන්න මෙතනින් අපිට නතර වෙන්න වෙනවා මේ වගේ ප්‍රශ්නයකින්. මෙතන පොදු පදයක් ගන්න බෑ. ඔයගොල්ලෝ පේනවා මෙතන A බා මෙතන තියෙන B මෙතන A දන B තියෙන්නේ. නේද? පොදු පදයක් ගන්න බෑ මේ වගේ තරක. පැහැදිලිද මේ ප්‍රශ්නේ උත්තරේ? මේ උත්තරේ ගන්න මෙන්න මේ කොටස. මේක තමයි උත්තරේ ඉතුරු ගන්න වෙන්නේ. පැහැදිලිද? මෙතනින් එහාට ගිහිල්ලා නැහැ මේ උත්තරේ. මේක තිබුණා නම් මේ උත්තරේ ගන්න වෙනවා. එන උත්තරේ 3 කියපුවයි හරි 4 කියපුවයට ගන්න බෑ මේක සුළු කරන්න බැරි හින්දා මම දෙන්නම් පොඩි වැටලු ටිකක් දැන් මේ ටික ලියාගමු. හැමෝම ලියා ගන්න මේ ටික සුළු කරන්න උත්සාහ කරන්න මම ඔය කීප ක්‍රම වලට සුළු කරන්න උත්සාහ කරන්න. මේ වගේ සූත්‍රය ගන්නකොට ඔයගොල්ලෝ ලියන්න ඉස්සරහින් මොකද්ද පාවිච්චි කරන්න ක්‍රමය කියලා හැම වෙලාවෙම පදයක් මාරු කරත් මෙතන සූත්‍රය ලියන්න. ඒක ලියනකොට ඔයගොල්ලෝ මෙතන AB වලින් තියනවා නම් අපිට දීලා ප්‍රකාශනය ඔයගොල්ලෝ XI වගේ දේවල් පාවිච්චි කරලා අර ප්‍රකාශනයේ ක්‍රමය ලියන්න. එහෙම නැතුව ඔයගොල්ලෝ AB වලින්ම ලියන්න ගියොත් මෙතන ABත් එක්ක පටලවා ගන්නවා. මම කියපු දේ පැහැදිලිද දන්නේ? ඔයගොල්ලෝ දීලා තියෙන ප්‍රකාශනයේ තියෙන පද AB වලින් නම් ඔයගොල්ලෝ සූත්‍රය ලියන්නේ XYZ වලින් පාවිච්චි කරලා. එතකොට මේ ප්‍රකාශනයේ මෙතන පේනවා XY දන XZ කියන එකේ X කියන පදේ පොදු වුණාම YZ පොදුවේ අරන් තියෙන කියලා. ඔයගොල්ලෝ AB වලින් ලියන්නේ කිව්වොත් මෙතන පටලවා ගන්නවා. A පොදුයි B දන C කියලා මෙතන ලියනවා. මේකත් එක්ක පැටලෙන්න පුළුවන්. ඒ නිසා වෙන වර්ගයකින් මෙතන ලියන්න. ඒක තමයි හොඳ ක්‍රමය. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. රයිට්. එහෙනම් මම දෙනවා ප්‍රශ්න ටිකක් මේ ටික ලියා ගන්න හැමෝම. හරි ලියා ගන්න පළවෙනි එක F සමාන A බා ධන B වරහන් ඉවරලා dot B බා. දෙවෙනි එක ලියා ගන්න F සමානයි A බා ධන A බා dot A ධන B වල බා එක. තුන්වෙනි එක ලියන්න F A, B සමානයි A බා plus B වල වරහන් dot A ධන B බා වල සම්පූර්ණ බා එක. A බා ධන B වරක් A බා ධන B බා. අසින එක f x y z x bar plus y bar plus z bar වල බා එක ඊට x y z වල සම්පූර්ණ බා එක. හරි. ඔතනින් හදන්න බලන්න එකක් දෙවෙනි එක හදන්න බලන්න. දෙවෙනි එක හදලා උත්තරේ මට කියන්න. ඔය පහ හදලා ඉවන්න ඊට පස්සේ මට මම ඒවා හදලා ඉවරනට ආපහු එනවා ප්‍රශ්න ටිකක්. මොකද උත්තරේ? තව හැදුවේ නෑ සර්. තාම හදනවා සර්. තාම හදනවා සර්. කාටත් උත්තරය ආවේ නැද්ද? රයිට්. එහෙනම් බලමු නේ පොඩ්ඩක්. හරි ඔයගොල්ලෝ දුන්න ප්‍රශ්නේ තමයි ඉතාල ලේසි එකක් දුන්නේ මේ වගේ. ඔයගොල්ලෝ මේක හදන්න දෙයක් නැහැ. උත්තර එකපාරම ලියන්න පුළුවන්. මේකේ උත්තරේ A බා කියලා. කවුරුහරි ලිව්වද එහෙම? මෙච්චර ලියන්න තියෙන්නේ. මොකද්ද හේතුව? ඔයගොල්ලෝ කියලා දුන්න ඇබ්සෝප්ෂන් ලෝ එක හරි වැදගත් ලෝ එකක් බලා ගන්න කියන්නේ නේ. කොහොමද ඒක ලිව්වේ අපි? x දඩ x වරක් y. එන උත්තරේ මොකද්ද? x. එහෙම නෙවෙයි තියෙන්නේ බලන්න. මේ තියෙන x කියන පදය හරිද? මේ තියෙන අනිත් x කියන පදය මේ තියෙන්නේ y කියන කොටස. හරිද? x plus x dot y. මම කිව්ව එක ඔයගොල්ලන්ට මෙතන තියෙන මේ සූත්‍රය අනුව මෙතන පදයක් වෙන්නත් පුළුවන් ප්‍රකාශනයක් වෙන්නත් පුළුවන්. මේක පදයක් වෙන්නත් පුළුවන් ප්‍රකාශනයක්. මේ පදය හෝ ප්‍රකාශනය සමාන වෙන්න ඕනේ. මෙතන තව වෙන ප්‍රකාශනයක් තියෙන්න පුළුවන්. මම ඉතින් ඇඳලා වෙන්න ඕනේ මේ වගේ. මෙතන වෘත්තය, මෙතන කොටුවයි. එන උත්තරේ වෘත්තය. ඉන්නේ මේ අනුව මේක උත්තරේ A බා. පැහැදිලිද නැද්ද ඔයගලන්ට? ඇයි ඔච්චර හදන්න දැඟලුවේ? ඒ කියන්නේ ඔයගොල්ලෝ තාම ඔයගොල්ලෝ පටන් ගත්ත විතරයි. ඒ නිසා මතක තියාගන්න මේ වගේ ප්‍රකාශන ලියලා තමයි ඔයගොල්ලෝ මේ උත්තරේ ගන්න ඕනේ. ඒතර ලියනකොට මොකද්ද පාවිච්චි කරන ලෝ එක? එහෙම නැත්නම් ලියන්න ඕනේ ඔයගොල්ලෝ මෙතන පාවිච්චි කරමු ලෝ එක. මම ඇබ්සෝප්ෂන් ලෝ එක පාවිච්චි කරගෙන ලියන්න ඕනේ. හරිනේ? ඇබ්සෝප්ෂන් පැහැදිලිද? එහෙම ලියන්න ඕනේ. එහෙම නැත්නම් කෙලිම සූත්‍රයට ගැලපෙන එක ලියන්න. ඒතර මම මෙතන ලිව්වේ මේ මෙතන AB කියන පද වෙනකොට XY කියන පද අරගෙන තමයි මෙතන මම සූත්‍රය ලිව්වේ. ඒක ඔයගොල්ලන්ට ඒ සූත්‍රය බලා ගන්න කෙනෙක්ට පුළුවන් ලේසියි. පැහැදිලිද ඒ කාරණේ? right යන ඉතුරු ටිකක් හදලා ඔයගොල්ලෝ මට සබ්මිට් කරන්න. හදන් යනකොට තමයි සූත්‍ර ටික මතක තියාගන්න ලේසි වෙන්නේ ඔයගොල්ලන්ට. සූත්‍ර මතක තියාගන්න වෙන්නේ ඔයගොල්ලෝ වැඩ කරනවත් එක්ක එහෙම කරොත් තමයි ඔයගොල්ලන්ට මේ වගේ දෙයකට උත්තර හොයාගන්න ලේසි වෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලන්ට සෙකන්ඩ් පේපර් එකේ
ඔය වගේ එන ප්‍රකාශය සුළු කරගන්න පුළුවන් මට්ටමට එන්න ඕන. ඒ වුණොත් තමයි බූලින් ලෝ ටික තේරෙන්නේ. ලෝ ඔයගොල්ලන්ට ඕලෙවල් තිබුණා නම් ටිකක් ලේසි වෙයි. අමාරු නෑ ලෝ හරිලේසි. ඔයගොල්ලෝ පුළුවන් තරම් try කරන්න දුන්න ප්‍රකාශන ටික අරගෙන සුළු කරගෙන යන්න. ඒ සූත්‍රය මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඔයගොල්ලෝ හදන ක්‍රමෙත් එක්ක. ලේසි ක්‍රම වලින් හදන්න පුළුවන් සූත්‍ර අඩුවේ ටිකක් දිග ක්‍රම වලින් හදන්න පුළුවන්. පුළුවන් තරම් try කරන්න ඔයගොල්ලෝ කෙටිම ක්‍රමයෙන් හොයාගන්න උත්තරේ. ඒක තමයි හොඳම දේ. මේක කවුරුහරි සුළු කරන්න පුළුවන් මම දැන් දුන්න ප්‍රශ්නේ එහෙම තමයි ඔයගොල්ලෝ කරන්නේ. මේක දෙකට කඩලා ආපහු සුළු කර ගුණ කරලා එහෙම යන්න පුළුවන්. කොහෙන් ගියත් එකම උත්තරේ එන්න ඕන අවසානයේ. හැබැයි උත්තරේ ලේසි වෙන්නේ කෙටිම ක්‍රම හොයාගන්න කෙනාට. මේක අමාරු නෑ. එහෙම try කරන්න. ඒකලා මේ ප්‍රශ්න වලට ඔක්කොටම උත්තර ටික ඊළඟ මට එවන්න. right අපි අදට එහෙනම් නතර කරමු.